බහණ්ඩ තොගයක් මිලදී ගන්නකොට ඕනම දෙයක් සල්ලි දීලා ගන්නකොට ව්‍යාපාරයේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මුදල් ප්‍රමාණය අඩු වෙනකොට අපි ඒක ලස්සනට ගලපනවා. මුදල් කියන්නේ ගිණුම් වර්ග පහෙන් මොනවද? නැත්නම් වර්ග පහෙන් මුදල් කියන්නේ වත්කමක්. එතකොට මුදල් කියන වත්කම දැන් ටික ටික අඩු වෙනවා. අන්න එහෙමනම් ව්‍යාපාරයට සිද්ධ වෙච්ච එක බලපෑමක් තමයි මුදල් වත්කම අඩු වෙන එක. දැන් මුදල් දීලා ව්‍යාපාරයේ මොනවද ගන්නෙ? බහණ්ඩ තොගයක් ගන්නවා. බහණ්ඩ තොගයට අපි කියන්නේ තොගය නැත්නම් වෙළඳ තොගය කියලා. එතකොට ව්‍යාපාරයේ තියෙන වෙළඳ තොග ප්‍රමාණය තව ටිකක් වැඩි වෙනවා. තොගය වැඩි වෙනවා. හැබැයි අපි දැනගන්න ඕනේ තොගය කියන්නේ ಜಾති පහෙන් මොනවද? තොගය කියන්නේ ಜಾති පහෙන් වත්කමක්. අපි කියනවන්න තොග වත්කම වැඩි වෙනවා කියලා. දැන් මේ තියෙන උත්තරේ තමයි පුතේ ගිණුම් කරන සමීකරණයට අදාළ වෙන පිළිතුර. ඔයගොල්ලන්ට මතක ඇතිනේ ගිණුම් කරන සමීකරණයේත් අපි මේ ගනුදෙනු සටහන් කරානේ. එතකොට බහණ්ඩ තොගයක් මිලදී ගැනීම ගිණුම් කරන සමීකරණයේ පෙන්වන්නේ මෙන්න මේ විදිහට. මුදල් වත්කම අඩු වෙලා තොග වත්කම වැඩි වෙන විදිහට තමයි අපි පෙන්නන්නේ. ඒ තමයි ඇත්තටම ව්‍යාපාරයට සිද්ධ වෙන ditthව බලපෑම. දැන් මෙන්න මේ ditthව බලපෑම හරහා අපි ditthව සටහන ගොඩනගා ගන්න ඕනේ. මුදල් වත්කම අඩු වෙනවලු. මුදල් කියන්නේ මේ ව්‍යාපාරයේ තියෙන ගිණුම් වර්ග පහ තුල තියෙන එක ගිණුමක්. එහෙනම් ditthව සටහන ලියද්දී අපි ලියන්නේ මුදල් ගිණුම කියලා. නේද? මේන්න මේකෙන් තමයි ගිණුමේ නම හදාගන්නේ. හරද බැරද කියලා හදාගන්නේ මෙන්න මේකේ. මෙතනත් එහෙමයි. මේ තියෙන්නේ ගිණුමේ නම. අපි මේකෙන් හොයාගන්නේ හර වෙනවද බැර වෙනවද කියලා. රයිට් අපි දැන් මේ හරහා ditth සටහන ලියන්න බලමු. දැන් මෙතන කියනවා මුදල් කියන වත්කම අඩු වෙනවලු. මුදල් කියන්නේ ගිණුමේ නම. එහෙමනම් අපි කියනවා මුදල් ගිණුම මුදල් ගිණුම මුදල් ගිණුම කියලා අපි නම හදාගත්තා. දැන් අපි ඔන්න මේ වත්කමේ නමෙන් ගිණුම හදාගත්තා. මුදල් ගිණුම. හරද බැරද කියන උත්තරේ අපි ගන්න පුතේ මෙන්න මේ කොටසින්. මේ වත්කම අඩු වෙනවලු. දැන් අන්න අපිට ඕන පුතේ ditth සටහන් නීතිය නේද? වත්කමක් සාමාන්‍යයෙන් හර විදියට තමයි සලකන්නේ. වත්කම් වියදම් හර. වත්කම් වියදම් හරනම් අනිත් ගිණුම් වර්ග තුන අනිවාර්යයෙන්ම බැර කියලා තමයි අපි සලකන්නේ. වත්කම් වියදම් හර හිමිකම් ආදායම් වගකීම් ගිණුම් බැර කියලා තමයි අපි සාමාන්‍යයෙන් ඒක ඔළුවේ තියාගන්නේ. හැබැයි ඒ වත්කම අඩු වෙනවා නම් දැන් හරද? නෑ අපි කටපාඩම් කරන්නේ කොහොමද? වත්කම් වියදම් හර වත්කම් වියදම් වැඩිවීමත් හර වත්කම් වියදම් අඩුවීම බැර කියලා තමයි අපි කටපාඩම් කරන්නේ. වත්කම් වියදම් අඩුවීම බැර. අන්න එහෙමනම් අපිට පේනවා මෙතන වත්කමක් අඩු වෙලා. වත්කමක් අඩු වෙනකොට අපි අනිවාර්යයෙන්ම ඒ ගිණුමේ බැර පැත්තේ තමයි සටහන් කරන්න ඕනේ. එහෙමනම් අපිට පේනවා මුදල් ගිණුමේ අපි සටහන් කරන්න ඕනේ බැර පැත්තේ
ඒ නිසා අපි සටහන ලියන්නේ මුදල් ගිණුම බැර මේ විදිහට තමයි අපි පළවෙනි සටහන ගොඩනගා ගන්න. මුදල්වත්කම අඩුවේ ඒ මුදල්වත්කම අඩුවේ කියන සටහන අපි ලියන්නේ කොහොමද? මුදල් ගිණුම බැර කියලා. මුදල්වත්කම අඩුවේ නම් අනිවාර්යයෙන්ම මුදල් ගිණුම බැර කියලා තමයි ලියන්නේ. රයිට් ඊළඟ එකට යන්න. තොගවත්කම වැඩි වේ. තොගය තමයි දැන් ගිණුමේ නම. හැබැයි අපි හොඳට මතක තියාගන්න ඕනේ තොග කියලා ගිණුමක් අපි ද්විත්ව සටහන් තුල ලියන්නේ නෑ. ඒ කියන්නේ තොග ගිණුම කියලා ගිණුමක් අපි ද්විත්ව සටහන් තුල පාවිච්චි කරන්නේ. තොගය කියන වචනය තියෙන ඕනම තැනක මේ තොගය කියලා වචනය තියෙන ඕනම තැනක ඒකට අදාළ ගිණුම විදිහට අපි පාවිච්චි කරන්නේ මේක දැන් කටපාඩම් කරගන්න ඕනේ පුතේ. තොගය කියලා නම් තියෙන්නේ නම අපි ඒකට පාවිච්චි කරන්නේ ගැනුම් කියන ගිණුම. අපි පාවිච්චි කරන්නේ මොකද්ද? ගැනුම් කියන ගිණුම. ඒ හින්දා හොඳට මතක තියාගන්න. දැන් ඕගොල්ලෝ කටපාඩම් කරගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? තොග ගිණුම කියලා ගිණුමක් අපි ලියන්නේ නෑ. තොගය කියලා තීනවා නම අපි ඒක වෙනස් කරලා මාරු කරලා ලියනවා ගැනුම් කියලා. ඒ හින්දා තොග ගිණුම කියලා නෙමෙයි අපි කියන්නේ. මොකක් කියලාද කියන්නේ? ගැනුම් ගිණුම කියලා තමයි කියන්නේ. හරි නේද? හොඳට මතක තියාගන්න. තොග ගිණුම කියලා ලියන්නේ තොග කියන වචනය අපි මාරු කරනවා ගැනුම් කියලා. ද්විත්ව බලපෑම ලියනකොට තොගවත්කම වැඩි වේ කියලා ලියන එකේ වරදක් නැහැ. ඒක හරි. ඔගොල්ලෝ ගිණුම් කරන සමීකරණයේ පවා ලියන්නේ තොගය කියලා වත්කමක් තමයි පෙන්නන්නේ නේද? නමුත් මතක තියාගන්න ද්විත්ව සටහන ලියනකොට තොගය කියන වචනේ ලියන්න බෑ පුතේ. තොග ගිණුම කියලා ගිණුමක් අපි තියාගන්නේ නෑ. ඒක කටපාඩම් කරගන්න එතකොට ලේසි. තොග ගිණුම නෙමෙයි. ඒක ගැනුම් ගිණුම. ඊළඟ දේ තමයි හොඳට මතක තියාගන්න තොගය කියන්නේ වත්කමක්. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ගැනුම් කියලා මේ නම මාරු කරද්දී මතක තියාගන්න ගැනුම් කියන්නේත් වත්කමක් නෙමෙයි. තොගය වත්කමක් විදියට සැලකුවට ගැනුම් කියන්නේ වියදමක්. ඒකත් මතක තියාගන්න මොකද ඒක ඕන වෙන්නේ. රයිට්. දැන් අපි එමනම් ද්විත්ව සටහන ලියමු. තොග ගිණුම කියලා පාවිච්චි කරන්නේ අපි පාවිච්චි කරන්නේ ගැනුම් කියලා. දැන් එතකොට මේකේ ගැනුම් ගිණුම මොකක් වෙන්න ඕනේද? ගැනුම් ගිණුම වියදමක් නෙමේක. දැන් බලන්න වියදමක් වැඩි වෙනවා. නේ? තොග වත්කම වැඩි වෙනෝ කියන්නේ ගැනුම් කියන වියදම වැඩි වෙනෝ කියන එක. එහෙමනම් වියදමක් වැඩි වෙන්න හරගි පැත්තට තමයි අපි සටහන් කරන්නේ. එහෙමනම් අපිට පේනවා තොගවත්කම වැඩි වේ කියන එක ද්විත්ව සටහන ලියන ඒ ආකාරය ඒ ෆෝමැට් එකට ආවම අපි ලියන්නේ ගැනුම් ගිණුම හර කියලා. මෙතන ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. තොගය කියන වචනේ මාරු වෙනවා ගැනුම් කියලා. තොගය කියන්නේ වත්කමක් වුණාට ගැනුම් කියන්නේ වියදමක්. තොගය වැඩි වෙනවා කියන්නේ ගැනුම් කියන වියදමත් වැඩි වෙනවා කියන එක. වියදමක් වැඩිවීම සෑම විටම හර. වත්කම් වියදම් වැඩිවීම හර. රයිට්. දැන් එහෙමනම් බලන්න අපේ අවසාන පිළිතුර. බහණ්ඩ තොගයක් මිලදී ගැනීමට අදාළ ද්විත්ව සටහන. දැක්කද?
එතකොට විභාගෙදී අපෙන් අහන්නේ පුතේ ditth සටහන ලියන්න කියලා. එතකොට ඕගොල්ලෝ මේ අවසාන පිළිතුරට තමයි යන්නේ. හැබැයි මේ අවසාන පිළිතුරට යන්නේ ditth බලපෑම පහු කරගෙන. ඒ නිසා හැමතිස්සෙම ditth බලපෑම ටෙස්ට් කරන්න. ටෙස්ට් කරලා ditth සටහන ලියන්න. රයිට් එහෙමනම් බලමු අපි භාණ්ඩතෝගයක් මිලදී ගැනීමේ අවසාන ditth සටහන මොකද්ද? මුදල් ගිණුම බැර ගැනුම් ගිණුම හර. දැන් පොඩි දෙයක් මම කියන්නම් මෙතන. මේ පළවෙනි එක පළවෙනි ගනුදෙනුව නිසා තමයි මම මෙහෙම කරේ. සාමාන්‍යයෙන් අපි ditth සටහනක් ලියනකොට ඒක සම්ප්‍රදායක් විදියට එන්නේ පුතේ. උඩින් ලියන්නේ. දැන් මෙතන ඔයාලට පේනවනේ මෙතන ditth සටහනේ පේලි දෙකක් තියෙනවනේ නේද? මුදල් ගිණුම බැර ගැනුම් ගිණුම හර කියලා පේලි දෙකක් තියෙනවා. පේලි දෙකෙන් උඩ පේලියේ ලියන්න ඕනේ හර සටහන. උඩ පේලියේ ලියන්න ඕනේ හර සටහන කියන්නේ මොකද්ද පුතේ? මෙන්න ගැනුම් ගිණුම හර කියන එක තමයි උඩ පේලියේ ලියවෙන්න ඕනේ. හරිද? බැර සටහන ලියවෙන්න ඕනේ පුතේ යට පේලියේ. අපි කියනවා හර සටහන උඩින් ලියන්න බැර සටහන යටින් ලියන්න කියලා. මං පළවෙනි එක එහෙම කරේ නැත්තේ ඇයි? අපි ditth බලපෑම ditth සටහන ලියනකොට මුදල් වලට වන බලපෑම තමයි මුලින්ම ලියන්න උත්සාහ කරන්නේ. සාමාන්‍යයෙන් මුලින්ම ලියන්න උත්සාහ කරද්දී අපි ඒක උඩින්ම ලියා ගන්නවනේ. දැන් මතක තියාගන්න. මුලින්ම ලිව්වා කියලා ඒක උඩින්ම ලියන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලන්ට තේරෙනවා නම් දැන් මේ මුදල්වත්කම අඩු වෙනෝ කියලා. අපි දන්නවා මුදල්වත්කම අඩු වෙනකොට මුදල් ගිණුම බැර. එහෙමනම් මේ ගනුදෙනුව නිසා මුදල්වත්කම අඩු වෙනවා නම් ඒක පුතේ යට පේලියේ ලියා ගන්න. උඩම පේලියේ ලියන්න යන්න එපා. මුදල්වත්කම අඩු වෙනෝ කියලා තිබුණොත් ඒක යට පේලියේ ලියන්න උඩ පේලිය හිස් තියන්න. රයිට් අපි එමන දෙවෙනි එක එකට අදාළව කරමු. එතකොට ඔයගලන්ට තව තේරෙයි. බැංකු ණයක් ගන්නවා. මෙන්න දෙවෙනි ගනුදෙනුව. බැංකුවට ගිහිල්ලා අපි ණයක් ඉල්ල ගන්නවලු. දැන් ණයක් ඉල්ල ගන්නවා කියලා අපිට මොනවද ලැබෙන්නේ? ණයක් ගන්නවා කියන එකේදී මොනවද අපි ඉල්ලගන්නේ? භාණ්ඩද ඉල්ලගන්නේ? නැත්නම් කම්පියුටරෙන් තරන් ඉන්නේ? නෑනේ නේද? අපි ගේන්නේ මුදල්. දැන් අන්න ව්‍යාපාරයට මුදල් ලැබෙනවා. මුදල් එතකොට අඩු වෙනවද වැඩි වෙනවද? ව්‍යාපාරයට මුදල් වැඩි වෙනවා. මුදල් වත්කම වැඩි වෙනවා. අන්න බැංකු ණයක් ගන්නකොට ව්‍යාපාරයට සිද්ධ වෙන එක බලපෑමක්. මුදල් වත්කම වැඩි වෙනවා. මුදල් වත්කම වැඩි වෙනකොට අපි ඒක ලියනවා කෙලින්ම ditth බලපෑමේ උඩම පේලියෙන් ලියනවා. ඇයි ඒ? ඔයගලන්ට ඒක ඉස්සරහට තේරෙයි. මතක තියාගන්න. මුදල් වත්කම අඩු වෙනවා නම් දෙවනි පේලියේ ලියන්න. යට පේලියේ. මුදල් වත්කම අඩු වෙන්නේ නැත්තම් ඒ කියන්නේ මුදල් වත්කම වැඩි වෙනවා කියන එකනේ. එහෙමනම් උඩ පේලියේ ලියන්න පුළුවන්. ඔන්න අපි ලිව්වා මුදල් වත්කම වැඩි වේ. ඊළඟට මොකද වෙන්නේ? දැන් බැංකු ණයක් ගන්නේ මුදල් අපිට ලැබෙනවා. ඒකේ ඉඳන් මුදල් වත්කම වැඩි වෙනවා. දැන් අපි අරන් තින්නේ ණයක්. අපි මේ වෙනකම් බැංකුවට ණය නැහැ. නමුත් දැන් බැංකු ණයක් ගත්තාම අපි බැංකුවට ණයයි. ණයයි කියන්නේ අපි ඒක කවදා හරි දවසක ගෙවන්න ඕනේ. ගෙවන්න ඕනේ නම් අපිට පේනවා පුතේ ඒක අපේ වගකීමක්. මෙන්න බැංකු ණයක් ගන්නකොට වගකීමේ නම එතනම තියෙනවා. වගකීමේ නම තමයි බැංකු ණය. සාමාන්‍ය බැංකු ණයක් කියන්නේ අවුරුදු 5කට 10කට විතර ගෙවන්න තමයි අපි ඒක ගන්න. මාසෙන් දෙකකින් ගෙවලා ඉවර කරන්න බැංකු ණය ගන්නෙ නෑ. රයිට් එහෙමනම් ඔයගොල්ලන්ට පේනවා බැංකු ණය කියලා වගකීමක් අපිට එනවා.
අවුරුදු ගාණක් පුරාවට අපි ඒක ගෙවන්න ඕනේ. අන්න එහෙමනම් අපේ ඊළඟ සටහන් බලපෑම වෙන්නේ බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. මෙන්න මේ විදිහට අපි ලියනවා ඊළඟ සටහන බැංකු ණය වගකීම වැඩි වෙනවා කියලා. දැන් මෙහෙම ලියනකොට බලන්න ඕගොල්ලන්ට කොච්චර දේවල් ටිකක් ඔළුවට යනවද කියලා. ඕගොල්ලන්ට මේ ගිණුමේ නම හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ගිණුම් වර්ගය හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අඩු වෙනවද වැඩි වෙනවද කියන එකත් හොයාගන්න පුළුවන් වෙනවා. දැන් අන්න ඔය දේ ඉගෙන ගත්තොත් ditth සටහන අමාරු වෙන්නේ නැහැ කවදාවත්. right. දැන් ඔන්න අපි ditth බලපෑම හොයාගත්තා. බැංකු ණයක් ගන්න එකේ ditth බලපෑම මොකද්ද? මුදල්වත්කමත් වැඩි වෙනවා, බැංකු ණය කියන වගකීමත් වැඩි වෙනවා. අපි දන්නවා මේ නම හැමතිස්සෙම ගිණුමේ නම. මුදල් කියන්නේ ගිණුමේ නම. මේ තියෙන්නේ හර කියන උත්තරේද බැර කියන උත්තරේද? වත්කමක් වැඩිවීම හර. මෙතන වගකීමක් වැඩි වෙනවා. වත්කම් වියදම් හර අනිත් ඒවා බැර. එහෙමනම් වගකීම් කියන්නේ බැර කෙනෙක්. අපි කියනවා ඕනම කෙනෙක් වැඩි වෙන එක ඒ පැත්තටමයි යන්නේ. ඉන්න පැත්තටමයි යන්නේ. වත්කම් වියදම් හරනම් වැඩි වෙන එකත් හර පැත්තටමයි යන්නේ. එතකොට හිමිකම් ආදායම් වගකීම් කියන්නේ බැර. ඒගොල්ලෝ වැඩි වෙනකොටත් ඒගොල්ලෝ ඉන්න පැත්තටමයි යන්නේ. ඒගොල්ලෝ බැර පැත්තේ ඉන්නේ. එවනම් වැඩි වෙන ඒවත් යන්නේ බැර පැත්තටමයි. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ කොටසින් පේනවා හර කියන උත්තරේද එන්නේ බැර කියන උත්තරේද එන්නේ කියලා. මේකට උත්තරේ හර, මේකට උත්තරේ බැර. එහෙමනම් මෙන්න ගිණුමේ නම මේ තියෙන්නේ හරද බැරද කියන එක. මේ තියෙන්නේ ගිණුමේ නම, මේ තියෙන්නේ හරද බැරද කියන එක. රයිට් අපි එහෙමනම් ditth සටහන දැන් ලියමු. බලන්න ditth සටහන ලියන එක මහ ලොකු දෙයක්ද කියලා. මුදල්වත්කම වැඩි වෙනවා නම් මුදල් ගිණුම හර. ඒ වගේම බැංකු ණය වගකීම වැඩි වෙනවා. එහෙනම් බැංකු ණය ගිණුම බැර. දැන් බලන්න කොච්චර ලේසිද කියලා. එතකොට අපි මෙන්න මේ විදියට ditth සටහනම ලියනවා. මුදල් ගිණුම හර බැංකු ණය ගිණුම බැර කියලා. දැන් මං හිතන්නේ ඔයගලන්ට මේක හොඳ අවබෝධයක් එන්න ඇති ditth සටහන කොයි විදියටද ලියන්නේ කියලා. දැන් ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ පුතේ තනියම මේ අභ්‍යාසයක් විදියට මේක කරන්න. මතක තියාගන්න මේ ditth බලපෑම අපි මීට කලින් කතා කරා ගිණුම් කරන සමීකරණයේදී. ඒතර ගිණුම් කරන සමීකරණයේදී ditth බලපෑම කතා කරලා තියෙනින්ද මේ තීරුව ඕගොල්ලන්ට පුරවන එක එච්චර අමාරු වෙන්න විදිහක් නැහැ. ඊට පස්සේ මම දැන් කිව්වා මේ තීරුවේ තියෙන දේවල් පාවිච්චි කරලා ditth සටහන ලියන්නේ කොහොමද කියලා. මෙතන තියෙනවා ගිණුමේ නම, මෙතන තියෙනවා හරද බැරද කියන එක. ගිණුමේ නම හරද බැරද? ෆියුචරයි ඕගොල්ලන්ට මේවැ සාමාන්‍ය දේවල් විදියට තියෙන්නේ. රයිට්. අපි බලමු එමනම් තුන්වෙනි එක. රයිට්. බලන්න මේ ගනුදෙනුව. සේවක වැටුප් ගෙවනවලු. සේවක වැටුප් ගෙවන්නේ මොනවද? ව්‍යාපාරයේ තියෙන සල්ලි වලින්. දැන් ව්‍යාපාරයේ තියෙන සල්ලි වලින් සේවක වැටුප් ගෙවලා. එතකොට මුදල් මොකද වෙන්නේ? ව්‍යාපාරයේ තියෙන මුදල් අඩු වෙනවා. අන්න අපි කියනවා මුදල්වත්කම අඩු වෙනවා කියලා. මුදල්වත්කම අඩු වෙනවා. ඊළඟට මොකක්ද එන නම? හැමතිස්සෙම මතක තියාගන්න මේ ගනුදෙනුවේ තියෙනවා පුතේ ඊළඟ නම.
ඊළඟ කෙනා තමයි සේවක වැටුප් කියන කෙනා. දැන් මුදල් වත්කම අඩු වෙනවා කියන එක අපි ලියලා තිනවා. ඊළඟ සටහනට අපි පාවිච්චි කරන්නේ සේවක වැටුප් කියන කෙනාගේ නම. සේවක වැටුප් කියන්නේ ව්‍යාපාරයේ වර්ග පහෙන් මොනවද කියලා තමයි අපි දැන් හොයාගන්න ඕනේ. සේවකයන්ට පඩි ගෙවනවා. සේවකයන්ට පඩි ගෙවන එක වත්කමක්ද? සේවකයන්ට පඩි ගෙවන එක හිමිකමද? සේවකයාට පඩි ගෙවන එක අපේ ආදායමක්ද? සේවකයට පඩි ගෙවන එක අපේ වගකීමක්ද? නැත්නම් සේවකයාට පඩි ගෙවන එක අපේ වියදමක්ද? අපි කවුරු හරි ගෙදරට වැඩට ගෙනල්ලා අපි යාට පඩියක් ගෙවනවා. ඒක අපි මොකක් කියලාද සලකන්නේ? ඒක අපි සලකන්නේ අපේ වියදමක් විදිහට. අන්න එහෙනම් අපි මතක තියාගන්න ඕනේ සාමාන්‍යයෙන් අපි ගෙදරදී වියදම් කියලා සලකන දේවල් ටික ව්‍යාපාරයකටත් වියදම් විදිහටම සලකන්න පුළුවන්. එහෙම හැමතිස්සෙම අවබෝධ කරගන්න. ගෙදර වියදම් මොනවද තියෙන්නේ? ලයිට් බිල ගෙවන එක වියදම. වතුර බිල ගෙවන එක වියදම. ඊළඟට ඕගොල්ලන්ට තියෙනවා වරිපණම් බදු ගෙවන්න. ඒක ගෙදර වියදම. සේවකයෙක් ගෙදරට ගෙන්නලා වැඩක් කරගත්තොත් එයාට කරන ගෙවීම, එයාට පඩි ගෙවනවා, ඒක වියදම. එතකොට මේ ගෙදර ඒ සියලුම දේවල් වියදම් විදියට සලකනවා නම් මතක තියාගන්න ව්‍යාපාරයකත් ඒ දේවල් ටික වියදමක් විදියට සලකනවා. right. එහෙමනම් ගන්න අපිට පේනවා සේවක වැටුප් කියලා වියදමක් දැන් මේ ව්‍යාපාරයට ඇති වෙනවා. දැන් වැටුප් ගෙවනවා. මතක තියාගන්න වියදමක් සල්ලි වලින් ගෙවන්න නැත්නම් වියදමක් දරන්න වියදමේ ප්‍රමාණය වැඩි වෙනවා. නිකන් හිතන්නකෝ. අපි අද කඩේට ගිහලා රුපියල් 100ක බඩු ගේනවා. හෙට ගිහිල්ලා 100ක බඩු ගේනවා. අනිද්දාත් ගිහිල්ලා 100ක බඩු ගේනවා. දැන් භාණ්ඩ වලට ගිය මුළු වියදම කීයද? අන්න ඔයගලන්ට පේනවා නේද? වියදමක් දරන්න වියදමේ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා අපි කියනවා පුතේ සේවක වැටුප් ගෙවන්න සේවක වැටුප් කියන වියදම තව වැඩි වෙනවා. right. එහෙමනම් අපි ditth බලපෑම ලියමු. අපි දන්නවා සල්ලි ගෙවන නිසා මුදල් වත්කම අඩු වෙනවා. මම කිව්වා මුදල් වත්කම අඩු වෙනවා නම් අපි ඒක ලියන්නේ දෙවනි පේලියේ. මුදල් වත්කම අඩු වෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මුදල් වත්කම අඩු වෙනවා කියන එක දෙවනි පේලියේ ලියන්න. මතක තියාගන්න හොඳට මුදල් වත්කම අඩු වෙනවා නම් ඒක දෙවනි පේලියේ ලියන්න. ඊළඟට සේවක වැටුප් කියලා වියදමක් වෙනවා. වියදම් කරන්න ඒ වියදම වැඩි වෙනවා. එහෙමනම් සේවක වැටුප් කියන වියදම වැඩි වෙනවා. දැන් අපිට පේනවා යට පේලියේ අපි ලියලා ඉවරයි. එහෙනම් මේක ලියන්න වෙන්නේ උඩ පේලියේ. අපි උඩ පේලියේ ලිව්වා සේවක වැටුප් වියදම වැඩි වෙනවා. දැන් ඔන්න පරණ තියරියම තමයි අපි ඇප්ලයි කරන්නේ. මොකද්ද? මේ ditth බලපෑම තුල තියෙනවා ගිණුමේ නම ඒ වගේම හරද බැරද කියන සටහන. මේ ditth බලපෑම තුල තියෙනවා ගිණුමේ නම ඒ වගේම හරද බැරද කියන සටහන. දැන් බලන්න සේවක වැටුප් කියන ගිණුමේ නම ඊළඟට තියෙනවා හරද බැරද කියලා. වියදමක් වැඩි වෙන්න හරද බැරද වත්කම් වියදම් හර වත්කම් වියදම් වැඩිවීමත් හර අන්න වියදමක් වැඩි වෙනවලු. එහෙනම් හර සේවක වැටුප් කියන ගිණුම හර කරන්න ඕනද බැර කරන්න ඕනද එහෙනම් හර කරන්න ඕනේ. right. එහෙමනම් අපි දැන් ditth සටහන ලියනවා. කොහොමද ditth සටහන ඉන්නේ?
සේවක වැටුප් ගිණුම හර ඊළඟ එක බලන්න මුදල්වත්කම අඩු වෙනවලු මුදල්වත්කම අඩු වෙනවා මුදල් කිව්වම අපි 8ක් ගාලා ලියා ගන්නවා එහෙමනම් ඒ මුදල් ගිණුම